ආයුබෝවන් පුතේ ද්‍රාවිතා ගුණිතය නැත්නම් ද්‍රාවිතා සමතුලිතතාවයේ යටතේ අපි සාකච්ඡා කරපු තුන්වන වීඩියෝ එක සම්බන්ධ වෙන්නේ මේකෙදි මම උත්සාහ කරනවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කීපයක බහුවර්ණ ප්‍රශ්න කීපයක් ඕපිලව සාකච්ඡා කරන්න. right. පුතේ මම ඉස්සෙල්ලාම තෝරගත්තා 2018 අවුරුද්දේ 7 වෙනි MCQ ප්‍රශ්නේ. 2018 අවුරුද්දේ 7 වෙනි MCQ ප්‍රශ්නේ. ප්‍රශ්නේ පොතේ හොඳින් කියමු. AGI හා AGBR අවක්ෂේප ආසුත ජලයේ සුළු ප්‍රමාණයකට එකතු කරන ලදී. එහෙමනම් ජලය තුල AGI සහ AGBR වල සමතුලිතතාව පැවතිය යුතුයි. AGI ඝනයක් පුතේ. එතකොට AG ධන ජලීය සහ I මයිනස් ජලීය. ඔන්න සමතුලිතතාව පැවතිය. මොකද ජලයේ සුළු ප්‍රමාණයක් ඇදියා තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ගතික සමතුලිතතාවය පැවතිය යුතුයි. ඒ විදිහටම AG BR ලා පහ පැහැති ඝනය AG ධන සහ BR මයිනස් වට අතර මතකද ජලීය ද්‍රාවණයේදී I මයිනස් හෝ BR මයිනස් වලට වර්ණයක් නැහැ. හරිනේ. සමතුලිතතාවයේදී ඝනයන් දෙකම පද්ධතියෙහි තිබෙන බව නිරීක්ෂණය කරලා තියෙනවා. මේ දෙන්න වෙන වෙන මේ විදිය ගතික සමතුලිතතාව දෙක යදලා තියෙනවා. මේ KSP දීලා තියෙනවා AGI වල ඒ වගේම AGBR දෙකේම දීලා තියෙනවා. මෙතන අයන සම්බන්ධයක් අපෙන් අහන්නේ. right හරි. අපි උදේ KSP සමීකරණය AGI සඳහා AGI සඳහා KSP අගය ලියුවොත් එහෙම AGI වල KSP දීලා තියෙනවා 8 වැඩි කිරීම 10 ඍණ 8 වැඩි කිරීම 10 ඍණ 17. ඒක සමාන AG ධන සාන්ද්‍රණය වාරය I මයිනස් සාවුන්පති මගේ බලන සමීකරණය. ඒ වගේම AGBR වලට ලියුවොත් එහෙම 5 වැඩි කිරීම 10 ඍණ 13ක් වෙනවා. AG ධන වාරය BR මයිනස් වන පුතේ මම සමීකරණ දෙකක් තෝරගත්තා. දැන් පුතේ අපි අහන දේ මෙතන උත්තර පහෙන් පුතේ යම් ප්‍රකාශන දීලා තියෙනවා. එහෙනම් අපි දන්නේ මොකක්ද අහන්නේ කියන එක. එහෙනම් අපි මේක උත්සාහ කරමු යමක් හොයාගන්න. දැන් මට පේනවා පළවෙනි එකේ තියෙනවා BR මයිනස් සඳහා සහ I මයිනස් සඳහා. ඒතර BR මයිනස් සහ I මයිනස් සඳහා ප්‍රකාශ කරලා ඇත්තට මේ දීලා තියෙන සමීකරණ දිහා බලලා කෙලින්ම අපිට BR මයිනස් එකක් ගන්න බෑ. එහෙනම් අපිට ඒක සාධාරණයක් ගන්න බෑ. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන BR මයිනස් සහ I මයිනස් වල ගුණිතය. BR මයිනස් සහ I මයිනස් වල ගුණිතය සමාන කරලා තියෙනවා AGR. අපි ඒක පොඩ්ඩක් බලමු. අපි මෙහා මේ සමීකරණ දෙක එකිනෙකට බෙදලා බලමු. පළවෙනි සමීකරණේ බෙදමුවත් බලන්න දෙවෙනි සමීකරණේ මට නිකන් හිතනවා නිකන් දල වශයෙන් හිතනවා නිකන් දෙවෙනි සමීකරණ හරියවත්ද කියලා. හරි. එතකොට පුතේ 8 වැඩි කිරීම 10 ඍණ 17 බෙදීම 5 වැඩි කිරීම 10 ඍණ 13. right. එතකොට මෙතන AG වලට AG එක කැපිලා ගියාම I minus BR minus. එහෙම ගන්නත් බෑ අපිට නේද? right. එහෙම සම්බන්ධයක් අපිට ගන්නත් බෑ. අපිට ඕනේ එතනින් සම්බන්ධ කෙනා මොකද 8 බෙදීම 5 කියන්නේ 1.6 වාරයක් 10 ඍණ 4 සමානයි I minus බෙදීම BR minus. ඔන්න එහෙම ප්‍රකාශනයක් අපිට ගන්න පුළුවන් නේද? right. එතකොට දෙවෙනි ප්‍රකාශය එතකොට එහෙම සම්බන්ධයක් අපිට ගන්නත් බෑ. right. අපි මෙහෙම මේකේ ගුණිතේ 1 2 අපි වැඩි කර බලමු ගුණිතේ. එතන අපිට එනවා 8 වරක් 5 වෙන 40යි 40 වාරයක් 10 ඍණ 30 සමානයි AG වර්ගයේ වාරය I මයිනස් වාරය යන. අපිට එහෙම ප්‍රකාශ කරන්න බලන්න පළවෙනි සමීකරණය සහ දෙවෙනි සමීකරණය වැඩි කරොත්. එතකොට දෙවෙනි එකේදී BR නෑ. එහෙම එකක් එන්න බෑ. එහෙනම් දෙකක් වැරදි පුතේ. තුන්වෙනි බලමු. තුන්වෙනි ගන්නත් බෑනේ. හතරවෙනි එක තියෙන්නේ BR මයිනස් බෙදීම I මයිනස්. අපි ගත්තේ I මයිනස් බෙදීම BR මයිනස් නේ. එහෙනම් අපි සමීකරණේ එක බෙදීම දෙක නෙවෙයි දෙක පුතේ දෙවෙනි සමීකරණේ පළවෙනි සමීකරණේ බෙදමු. එතකොට අපිට එනවා 5 වාරයක් 10 ඍණ 13 බෙදීම 8 වාරයක් 10 ඍණ සමානයි BR මයිනස් බෙදීම I මයිනස් නේද? එතකොට 5 බෙදීම 8 හරිනේ උත්තරේ. එහෙනම් 5 බෙදීම 8 වාරයක් 10 4වෙනි බලය සමානයි BR මයිනස් බෙදීම I මයිනස්. පැහැදිලි පුතේ? දැන් ඇත්තටම මේකෙදී 7 වෙනි ප්‍රශ්නේදී අර KSP වල මූලික සමීකරණ දෙක ව්‍යුත්පන්න කිරීම හැර එතනින් එහාට බලන්න ඔබගේ ගණිතමය සංකල්ප කොහොමද කළමනාකරණය කරගන්නේ රසායන විද්‍යාවට සුදුසු විදිහට කියලා. right. පැහැදිලි පුතේ? right. ඔය 2017 7 වෙනි 2017 7 වෙනි MCQ ප්‍රශ්නත් එක්ක සම්බන්ධ වෙනවා. 2017 7 වෙනි MCQ ප්‍රශ්නේ. පුතේ අපි 18 MCQ ප්‍රශ්නේ වගේම තමයි. ඒකත් 7 මේකත් 7 නේද? right. AX සහ BX2 යන ජලයේ අල්ප වශයෙන් ද්‍රාව්‍ය ලවණ දෙකකි. අපි ලියමු පුතේ AX
එහෙනම් A ධන සහ B මයිනස්. අපි මෙතන උපකල්පනයක් කරනවා මෙයා ධන 1 සහ ඍණ 1 වෙන්න තියෙනවා. ධන 2 සහ ඍණ 2 වෙන්න පුළුවන් නේද? right. ඒවයි ද්‍රාවිතා ගුණිත ඊට පස්සේ තියෙනවා bx2 එහෙනම් b ධන 2 සහ 2ක් x මයිනස්. ඔන්න අපි ලියාගත්තා දෙන්නගේ විකට් මේ ද්‍රාවිතා ගුණිතයට අදාළ නැත්නම් අයනික සමතුලිතයට අදාළ සමීකරණ දෙක අපි ලියාගත්තා. right. මෙයාගේ පොතේ පළවෙනි කෙනාගේ සමීකරණ KSPයි KSP1 KSP1 සමානයි පුතේ එහෙනම් a plus වාරයක් x minus ඒ වගේ KSP2 සමානයි b plus වාරයක් x minus සාන්ද්‍රණයේ වර්ගය. මොන පුතේ මම මේ විදිහට ප්‍රකාශන දෙයක් ගත්තා. right. ඊළඟට මෙයා ද්‍රාවිතාවය දීලා තියෙනවා නේද? ඒ x වල ද්‍රාවිතාවයේ p ලු. ඒතර මෙයාගේ ද්‍රාවිතාව p නම් මෙයාගේ පුතේ p ප්‍රමාණයක් වෙනවා. මෙයාගේ p. මෙයාගේ ද්‍රාවිතාව q. q නම් q ලැබෙන්න ඕනේ. මෙයාට පුතේ දෙකක් q. ඒ ස්ටොයිකියෝමීතියේ එකට දෙකක් වෙනස. දෙකක් q ප්‍රමාණයක් ලැබෙනවා. right. හරි. ඊට පස්සේ අපි යන කේස් ප්‍රකාශ අපි දාගමු. එන පුතේ KSP1 A වල සාන්ද්‍රණේ P x වල සාන්ද්‍රණේ අපි මෙතන A වල සාන්ද්‍රණයේ වාරයක් P වල සාන්ද්‍රණය. දැන් අතන මෙතන A වල සාන්ද්‍රණය සහ B වල සාන්ද්‍රණය අපිට A වල සාන්ද්‍රණය B වල සාන්ද්‍රණය කියනවා අපි අනිත් හදාගමු. එහෙනම් A වල සාන්ද්‍රණය වාරයක් x මයිනස් සාන්ද්‍රණය. ඔන්න පළවෙනි එක. දෙවෙනි එකේ B වල සාන්ද්‍රණයේ වාරයක් x මයිනස් සාන්ද්‍රණයේ වර්ගය. දෙවෙනි සමීකරණය නේද? අපි එතන KSP අපි සමීකරණ දෙක ගත්තාම දැන් මේකේ පුතේ x එක අපි උක්ත කරගමු. එතකොට මෙතන ඔය සමීකරණ දෙක මේ විදිහට සම්බන්ධතාවයක් අපිට හදා ගන්න පුළුවන් අපිට ඕන මේ විදිහට. එතකොට x වලට එතන මෙතන ඉන්න x වල සමීකරණයට අනුව p වෙන්න ඕනේ. මෙතන ඉන්න x සමීකරණ දෙකක් q වෙන්න ඕනේ. අපි එන x වෙනකොට දා ගන්න පුළුවන් ks එකේදී p කියලා. right. දැන් මේක දා ගන්න පුළුවන් දෙකක් q වල වර්ගය කියලා. දෙකක් q වල වර්ගය. ඒ කියන්නේ 4ක් q ස්ක්වයර් කියලා. 4ක් q වල. ඔන්න අපිට සමීකරණ දෙකක් අපි ඕනේ හදා ගන්න. අපිට පළවෙනි සමීකරණ දෙවෙනි සමීකරණේ බෙදමු බලන්න. KSP අරමුණක් ඕනේ නික අපි බෙදලා බලමු. බෙදලා එහෙම මේකට ගුණිත කරලා බලමු. මොකක් හරි සම්බන්ධතාවයක ඉන්නේ. ඒතර A plus B2 plus P බෙදීම 4යි q වර්ගය. right. එතකොට පුතේ දැන් මෙතන දීලා තියෙව නේද? KSP1 දැන් අපි මේක හදාගන්න මේ තියෙන විදිහට KSP1 බෙදීම A plus බලන්න සමීකරණය හදාගත්තා. එතකොට KSP2 B plus අපිට ඕන මේ සමීකරණය මෙහෙ ලියන්න කොහොමද? ඒක වාරයක් P බෙදීම 4යි q වර්ගය. හරි. right. සමතුලිත ඇති විදිහදී පාසඳන්ගෙම නිවැරදි වේද. පැහැදිලි? right. හරි. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය මේ විදිහටම ගන්න පුළුවන් නම් එතකොට මේ සම්බන්ධතාවය අපිට එනවා p සමානයි නේද පුතේ? එහෙමනම් 4යි q වර්ගය. කියන්නේ මේ සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන් p බෙදීම 4යි q වර්ගය. එහෙනම් p සමානයි 4යි q වර්ගය. පැහැදිලිද කියන්නේ? 2016 MCQ ප්‍රශ්න බලමු. ද්‍රාවිතා ගුණිතයට අදාළ කරගෙන ආපු මේක පොතේ තියෙනවා AG වල ඇසිටේට් හා ස්පර්ශ වලින් පවතින සංතෘප්ත සිල්වර් ඇසිටේට් ද්‍රාවණ 4ක අඩංගු පහත දැක්වෙන එක්කල විට සිල්වර් ඇසිටේට් ද්‍රාවිතාවේ වෙනස් වන්නේ කුමකද කියලා. right. හරි. අපිට එහෙනම් මෙතන සිල්වර් ඇසිට් දාමු. සිල්වර් ඇසිට් කියන්නේ CH3 COO AG ඝනය. ඒකට මේක ඇසිටේට් ආයන සහ AG ධනය. මෙන්න පුතේ සිදුවේ හැකි ගතික සමතුලිතතා අවස්ථාව දීලා තියෙනවා. right. මේකට පුතේ අපි එක් කරනවා සෝඩියම් ඇසිටේට්. බලමු මොකද වෙන්නේ කියලා. මේ සෝඩියම් ඇසිටේට් එක් කළාම එයා පූර්ණ වශයෙන් විඝටනය වෙනවා. සහ Na ධන බව පූර්ණ වශයෙන් විඝටනය. ඊළඟට මේක දාන්න පුළුවන් HNO3 සමග HNO3. යත් පුතේ පූර්ණ වශයෙන් විඝටනය ප්‍රබල ආම්ලයක් නේද? එහෙනම් H+ සහ NO3- බවට.
ඊළඟට මේක ඇතුලේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒක නම් පුතේ බාහික නේ. දුබල වාෂ්පයක් නේ. දුබල වාෂ්පයක් නිසා ඒක බාහික. හැබැයි පුතේ විකල්ප වෙනවා. ඇමෝනියම් ධන සහ OH- වල ප්‍රත්‍යාවරණ. ඊළඟට සිල නයිට්‍රේට්. කිසිම නයිට්‍රේටයක් පුතේ අවක්ෂේපයක් නැහැ. සියලුම නයිට්‍රේට හොඳින් ජලය දින පූර්ණ වශයෙන් විකල්ප වෙනවා. Ag ධන සහ NO3- බව. ඔන්න පුතේ සිදුවෙ හැකි දේවල් මේ අලුතෙන් එක් කරන දේවල් හින්දා. right. ලේචයිට්ලියත් එක්ක අපි ගනුදෙනු කරමු. යම්කිසි සංඝටකයක සාන්ද්‍රණය වැඩි කරපුවාම ඒ සංඝටකයේ සාන්ද්‍රණය අඩුවීම සඳහා ලේචයිට්ලිය මූලධර්ම එක්ක ඉදිරියට හෝ එක්ක පසුපසට නැඹුරු වෙනවා. අන් ඒ මූලධර්මයත් එක්ක සමතුලිතතාවය ඉගෙන ගන්නවාද ඒ මූලධර්මයත් එක්ක අපි මේ කතාව ඉස්සරහට අරන් යන්න. right. දැන් පුතේ බලමු කියන්නේ මොකක්ද වෙන්නේ කියන එක. දැන් අපි සෝඩියම් ඇසිටේට් එක්කලොත් මාධ්‍යයට ඇසිටේටයි ලැබෙනවා. මෙන්න පුතේ අපේ මාධ්‍ය. දැන් මේ මාධ්‍ය තුල සිල් ඇසිටේට ඉන්නවා. ඊට අමතරව මාධ්‍ය තුල ඇසිටේට අයන සහ සිල් තන අයන ඉන්නවා. හරි. දැන් පැහැදිලි මාධ්‍යයට ඇසිටේට සාන්ද්‍රණය වැඩි කරන මොකද වෙන්නේ? ලේචයිට්ලිය මූලධර්මය අනුව ඇසිටේට සාන්ද්‍රණය අඩු කරගන්න ඕනේ. ඇසිටේට සාන්ද්‍රණය අඩු කරගන්න මොකද වෙන්නේ? මෙන්න මේ පළවෙනි ඔබ ඉදිරිපත් කර සමතුලිතතාවේ වම් පැත්තට බර වෙන්න ඕනේ. ලේචයිට්ලිය මූලධර්මය අනුව සාන්ද්‍රණය අඩු කර ගැනීම සඳහා. එහෙනම් වම් පැත්තට බර වුණා කියන්නේ පුතේ ද්‍රාවිතාවය අඩු වෙන්න ඕනේ. එහෙනම් පුතේ ද්‍රාවිතාවය අඩු වෙන්න ඕනේ පළවෙනි එක්කෙනාගේ. අඩු වෙයි. පළවෙනි එක්කෙනාගේ. ඊළඟ බලමු HNO3 දැන් මොකද වෙන්නේ? මාධ්‍ය හයිඩ්‍රජන් ධන අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. පුතේ මේ ඇසිටේට අයන වලට බලන්න ඇසිටේට අයන වලට පුළුවන් නේද සමතුලිතතාවය ගොඩනගන්න H+ එක්ක ඇසිටික් අම්ල ලෙස. right. දැන් බලන්න මම කියන්නේ දැන් මාධ්‍යයේ H+ සාන්ද්‍රණය වැඩි කරනකොට මාධ්‍යයේ ඇසිටේට් ටික වැය වෙනවා මේ විදිහට. හරි H+ සාන්ද්‍රණය වැඩි කරනකොට ඇසිටේට් මේ විදිහට මෙන්න මේ මම මේ ඉදිරිපත් කරලා මෙන්න මේ සමතුලිතතාවයට බාධා වෙනවා. HNO3 එක් කරනකොට මාධ්‍යයේ H+ වැඩි වෙනවා. H+ වැඩි වෙනකොට මේ තියෙන ඇසිටේට වැය වෙනවා මේ සමතුලිතතාවය සඳහා. එහෙනම් මේක මොකද වෙන්නේ? ඇසිටේට සාන්ද්‍රණය අඩු වෙනවා. ඇසිටේට සාන්ද්‍රණය අඩු වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ අපි සලකපු පළවෙනි සමතුලිතතාවය. පළවෙනි සමතුලිතතාවය මොකද වෙන්නේ? ඉදිරියට නැඹුරු වෙනවා. දකුණු පසට නැඹුරු වෙනවා. පළවෙනි සමතුලිතතාවය ඉදිරියට නැඹුරු වෙනවා අදහස් වෙන්නේ මේක දියවීම වැඩි වෙනවා. දියවීම වැඩි වෙනවා. ද්‍රාවිතාවය වැඩි වෙනවා. ද්‍රාවිතය කොන දෙකක් හරි පුතේ. එකක් හරි දෙකක් හරි. තුන්වෙනි මොකද වෙන්නේ? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මාධ්‍යයට OH- දුබල වශයෙන් හොන දහස. එතකොට හරි. දැන් බලන්න පුතේ තුන්වෙනි එකේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍ය OH- සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට OH- සාන්ද්‍රණය වැඩි වෙනකොට මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. OH- සාන්ද්‍රණයත් අයනත් එක්ක Ag අවක්ෂේපයක් ලබා ගන්න පුළුවන් මේ විදිහට. මෙන්න මේ විදිහ අවක්ෂේපය. එතන මොකද වෙන්නේ? OH- සාන්ද්‍රණය වැඩි කරනකොට Ag ධන සාන්ද්‍රණය අඩු වෙනවා. ඒක ප්‍රතික්‍රියාව වම් පැත්තට බර වෙනවා. එතන ඒ Ag ධන සාන්ද්‍රණය අඩුවීමක් සිද්ධ වෙන්නේ සම වෙන්නේ ප්‍රතික්‍රියාව දකුණු පැත්තට. දකුණු පැත්තට කියන්නේ ද්‍රාවිතාව වැඩි වෙනවා. ද්‍රාවිතාව වැඩි වෙනවා. හරිනේ? Ag ධන සාන්ද්‍රණය අඩු වෙන හින්දා. ඊට පස්සේ හතරවෙනි එකේ Ag ධන ලැබෙනවා. Ag ධන හම්බෙන්න මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාව වම් පැත්ත. මොකද Ag ධන සාන්ද්‍රණය අඩු කරගන්න ලේචයිට්ලිය මූලධර්ම ප්‍රතික්‍රියාව වම් පැත්තට බර වෙනවා. එහෙනම් වම් පැත්ත කියන්නේ ද්‍රාවිතාවේ අඩු වේ. එහෙනම් අඩුවේ වැඩි වේ වැඩි වේ අඩුවේ අඩුවේ වැඩි වේ වැඩි වේ අඩුවේ කියන උත්තරේ විතර. හරි? right. ඊට 2015 බහුවර ප්‍රශ්න පත්‍රයේ 2015 MCQ ප්‍රශ්නත් එක්ක අපි සම්බන්ධ වෙමු. ඒකේ පුතේ අර 41 සිට 50 දක්වා තියෙන අර සත්‍ය ප්‍රශ්නක් තියෙන්නේ. පළවෙනි ප්‍රකාශනයේ දීලා තියෙනවා ජලයට වඩා ජලීය ආම්ලික මාධ්‍යයකදී BaF2 වලට ඉහළ ද්‍රාවිතාවයක් ඇත. බලමු පුතේ. දැන් BaF2 අපි ලියුවොත් එහෙම Ba ධන දෙකක් F minus. කොහොමද තියෙන සමතුලිතතාවය? එතකොට පුතේ ජලීයට වඩා ජලීය ආම්ලික මාධ්‍ය. පුතේ ආම්ලික මාධ්‍යෙන් මොකද වෙන්නේ? ආම්ලික මාධ්‍ය කියන අදහස් වෙන්නේ හයිඩ්‍රජන් ධන අයන සාන්ද්‍රණය වැඩි කියන එකනේ. එතකොට ඉහළ හයිඩ්‍රජන් ධන අයන සාන්ද්‍රණය කැටතේ මේ HF අපි අහලා තියෙන පුතේ දුබල ආම්ලයක් කියලා. දුබල ආම්ලයක් කියලා අහලා තියෙනවා. එතකොට මෙන්න මේ සමතුලිතතාවය ඇති වෙන්න පුළුවන්. එතකොට බලන්න දැන් මාධ්‍ය ආම්ලික වෙනකොට H+ සාන්ද්‍රණය වැඩි වෙනවා.
H+ සාන්ද්‍රණය වැඩි වෙනකොට වෙන්නේ මේ සමතුලිතතාවයේ සිදුවීමෙන් F- සාන්ද්‍රණය අඩු කරගන්න පෙළඹෙනවා. F- සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ පුතේ ප්‍රතික්‍රියාව මෙන්න මේ විඝටනය මෙන්න මේ ද්‍රාවිතාවය වම් පැත්තට බර එකයි ද්‍රාවිතාවය අඩු වෙනවා. පැහැදිලිද කියන්නේ? බලන්න ජලයට වඩා ජලීය ආම්ලික මාධ්‍යයකදී BF2 වලට ඉහළ ද්‍රාවිතාවයක් ඇත. ඉහළ ද්‍රාවිතාවක්. හරි නේද? ඒක මොකද වෙන්නේ? දැන් F- සාන්ද්‍රණය අඩු වෙනකොට සාන්ද්‍රණය අඩු වෙනකොට මොකද වෙන්නේ? ලේචැට්ලිය මූලධර්මය අනුව F- සාන්ද්‍රණය වැඩි කර ගැනීම සඳහා සාන්ද්‍රණය වැඩි කර ගැනීම සඳහා BF2 ප්‍රතික්‍රියාව වම් පස නේ පුතේ දකුණු පැත්තට ද්‍රාවිතාවේ වැඩි වී අඩු වෙන්නේ පුතේ ද්‍රාවිතාවේ වැඩි වී හරි මේ සමතුලිතතාවයට F- වැය වෙන නිසා මෙතන F- අඩු වෙනවා අඩු වෙන හින්දා F- වැඩි කර ගැනීම සඳහා ලේචැට්ලිය මූලධර්මය අනුව මෙන්න මේ සමතුලිතතාවයේ දකුණු පසට ඉදිරියට නැඹුරු වෙනවා ඒ කියන්නේ ද්‍රාවිතාව වැඩි වෙනවා ඒක හරිනේ හරි දැන් බලන්න අම්ලයක BF2 දිය කළ විට HF සෑදහක අපි කිව්වනේ right සරසා KSP නියත හරි උෂ්ණත්වය මත විතරනේ පුතේ KSP රඳා පවතින හරි KSP වෙනස BA ධන දෙක සාන්ද්‍රණය වැඩි හරිනේ පුතේ මොකද වෙන්නේ දැන් මේ විදිහට අපි ලේචැට්ලිය කියන්නේ නැතු මෙයාගේ හරිනේ ලේචැට්ලිය අනුව ප්‍රතික්‍රියාව ඉස්සරහට වෙනකොට මේ BA ධන දෙක සාන්ද්‍රණය අනිවාර්යයෙන්ම ඉහළ යෑමක් වෙනවා එහෙනම් පුතේ මෙයත් හරි සහ මේ ප්‍රකාශන දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා උත්තරේ දෙක නෙවෙයි පුතේ උත්තරේ එක සම්බන්ධතාවය තියෙන හින්දා පුතේ උත්තරේ එක හරිනේ ඊට පස්සේ තව MCQ එකක් තියෙනවා A3B2 යනු ජලයේ ඉතා අල්ප වශයෙන් ද්‍රාවය වන ලවණයකි අපි එහෙනම් A3B2 අපි හිතමු මෙයාලගේ A+2 සහ B-3 විදිහට විකටන කරලා අපි හිතමු. ඔන්න පුතේ අපි අපේක්ෂා කරන සමතුලිතතාවය. රයිට් හරිනේ. ළමනේ උෂ්ණත්වය සෙල්සියස් 25 දී එහි ද්‍රාව්‍යතාවය සහ ද්‍රාවිතා ගුණිතය පිළිවෙලින්. මෙයාගේ ද්‍රාවිතාවය පුතේ S සුළු. එහෙනම් මෙතන S ප්‍රමාණයක් දියුණොත් මෙතන 3ක් වෙන්න ඕනේ, මෙතන 2ක් වෙන්න ඕනේ. මෙතන 3ක් S වෙන්න ඕනේ පුතේ, මෙතන 2ක් S වෙන්න ඕනේ. ස්ටොයිකියෝමීටර් අනුව. ද්‍රාවිතාවය කියන්නේ ඝන ඩෙසිමීටර් එකක් තුල දියවන ලද ඝන මවුල සංඛ්‍යාව. ඝන සංයෝගයේ මවුල සංඛ්‍යාව. right? KSP. S සඳහා නිවැරදි ප්‍රකාශනයක්. හරි. එහෙනම් පුතේ KSP ප්‍රකාශනය පිටක් ගනිමු. KSP සමානයි A+2 සාන්ද්‍රණයේ තුන්වෙනි බලය B-3 සාන්ද්‍රණයේ වර්ගය. ඒ කියන්නේ පුතේ 3ක් S වල තුන්වෙනි බලය වාරයක් 2ක් S වල වර්ගය. හරි? 27 වාරයක් S වල තුන්වෙනි බලය 4 වාරයක් S වල වර්ගය. ඒ කියන්නේ 108 වාරයක් S වල පස්වෙනි බලය. එහෙනම් අපි මොකක්ද අහන්නේ? S සඳහානේ එහෙනම් KSP සමානයි 108 S වල පස්වෙනි බලය. එහෙනම් පුතේ S වල පස්වෙනි බලය කියන්නේ KSP බෙදීම 108යි. ඉතින් S වල පස්වෙනි අපි S වල නේද? එහෙනම් මේක මුල පහ. S වල. එහෙනම් KSP බෙදීම 108 කියන එකේ පහෙන් එක්වෙනි බලය. පහෙන් එක්වෙනි බලය. එහෙනම් පුතේ පිළිතුර අංක 4. 4 වෙනි පිළිතුර පුතේ නිවැරදි පිළිතුර මෙන්න. හරි. රයිට්. හරි පුතේ. 2014 පුතේ 2014 ද්‍රාවිතා ගුණ සම්බන්ධ බහුවර්ණ දෙකක් තියෙනවා. අපි එකක් ගමු. ඉස්සෙල්ලාම ගමු. සෙල්සියස් අංශක 25 දී XY3 ලවණයෙහි ද්‍රාවිතා ගුණිතය දීලා තියෙනවා. රයිට්. XY3 හි සම්ප්‍රයුක්ත ද්‍රාවණය Y- සාන්ද්‍රණය. රයිට්. XY3 පුතේ ඝනය අත්‍යාවශ්‍ය. හරි. X ධන 3 සහ Y- එළවෙන. පුතේ සමීකරණ තුන ගන්න ගියා මේක තුනක් වෙනවා. එහෙනම් පුතේ KSP සඳහා අපි ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරමු. X වල ධන 3 AQ සහ y minus AQ වල පුතේ තුන්වෙනි බලය. ඔන්න පුතේ KSP සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරනවා. අපිට අවශ්‍ය වෙයි දන්නේ නැහැ බලමු. right. ද්‍රාවිතා ගුණිතය දීලා තියෙනවා. එහෙනම් පුතේ දැන් බලමු මෙයාගේ දියවුණු ප්‍රමාණය x නම් මෙතන x ප්‍රමාණයක් ලැබෙන්න ඕනේ. එහෙනම් ඒ වගේ තුන් ගුණයක් තමයි මෙතන. මෙතන තුනක් අපි A කියලා ගමු පුතේ. මෙයා A නම් පුතේ මෙතන තුනක් A වෙන්න ඕනේ. පැහැදිලි නේද? දැන් KSP වලට පුතේ වටනාකමක් දීලා තියෙනවා 4.32 වාරයක්
10 ඍණ 10ක් කියනවා. එහෙනම් x කියලා. එහෙනම් a වාරයක්. එතකොට මේකේ තියෙන්නේ 3ක් කියන්නේ 3ක් a වල 3 වෙනි බලය. 3ක් a වල 3 වෙනි බලය. ඒ කියන්නේ පුතේ a වාරයක් 27 වාරයක් a වල 3 වෙනි බලය. කියන්නේ 27 වාරයක් a වල 4 වෙනි බලය තමයි පුතේ මේ සමානයි. දැන් මේක අහන්නේ a වල 4 වෙනි බලය සමාන පුතේ 4.32 වාරයක් 10 ඍණ 10 බෙදීම 24. අපි පුතේ මොකක්ද අහන්නේ? y minus සාන්ද්‍රණි 3ක් කියවල. අපි නම් a වලගේ පුතේ අපි හොයාගන්න උත්සාහ කරමු. a වලගේ අපි නම් උත්සාහ කරමු සොයා ගැනීම සඳහා. එතකොට ගත්තහම වටිනාකමක් ගත්තහම a වල ගන්නේ a වල 4 වෙනි බලය. එතකොට මෙතන 4 සම්බන්ධතාවයක් ගත්තොත් එහෙම මෙතන අපිට එනවා බිංදුවයි 4.27 1යි. එතකොට 13 16 162. එතන 162 බලමු පුතේ 27 ඒවා කියන්නේ කියලා 27 ඒවා අපිට 6ක් බලමු 2යි 4ක් විතර 12යි 6ක් 16 වාරයක් 10න් 10ක් වෙනවා. 16 වාරයක් 10 ගෙන 12ක් වෙනවා. පුතේ පැහැදිලි? එහෙනම් මේකේ 4 ගත්තාම පුතේ එනවා 2 වාරයක් 10 ඍණ 3ක්. 2 වාරයක් 10. එහෙනම් පුතේ a වල අගේ 2 වැඩි කිරීම 10 ඍණ 3යි. අපෙන් අහන්නේ a වලගේ නෙවෙයි අහන්නේ. y minus කෙන් 3ක් කියවලගේ නේ. එහෙනම් මෙයාගේ 3 ගුණයක්. එහෙනම් 6 වැඩි කිරීම 10 ඍණ 3ක්. 6 වැඩි කිරීම 10 ඍණ 3ක්. දැන් බලන්න පුතේ පළවෙනි උත්තරේ තියෙන කෙලින්ම 2 වැඩි කිරීම 10 ඍණ 3ක්. ඒතකොට අපි සාමාන්‍ය මේ මහාංශය සුළු කිරීමේ අපි හදිස්සියට මේ උත්තරය අරන් එන්න පුළුවන්. මොකද ඔයාලා බලන්න උත්තරේ එක විදිහට තියෙන 2 වැඩි කිරීම 10 ඍණ. එහෙම උත්තරයක් තියෙනවා. නමුත් පුතේ 2 වැඩි කිරීම 10 ඍණ 3 නෙවෙයි පුතේ ඊවල පිළිතුර 6 වැඩි කිරීම 10 ඍණ 3. මොකද ඒ වලගේ තමයි 2 වැඩි කිරීම 10 ඍණ 3 වෙන්නේ. අපෙන් අහන්නේ ඒ වලගේ නෙවෙයි 3ක් ඒ වලගේ. හරි y minus සාන්ද්‍රණි. පැහැදිලි? right. ඊළඟට පුතේ ඊළඟට ඒ අවුරුද්දේ තව තියෙනවා බහුවර ප්‍රශ්නයක් 2014ෙම ද්‍රාවිතා ගුණිතය හා සම්බන්ධව ඊට දිග ප්‍රකාශනයක් නේ. right. MBR ගණය ධන 2ක් H2O3 2- ප්‍රත්‍යාවර්තයි M H2O3 -3 කියලා එකක් තියෙනවා ධන Br minus එයාගේ පුතේ K1 කියලා කියන සමතුලිතතා නියතේ ඒ ප්‍රකාශය සඳහා K1 කියලා දීලා තියෙනවා. right. අපි එහෙනම් K1 වලට පුතේ ඔහොම ලියාගමු. ලේසි නේද ඒක? right. එතකොට මෙතන පුතේ මෙයා ජලීය, මෙයා ගලයක්. එහෙනම් මෙයා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් M H2O3 ධන Br minus බෙදීම H2O3 2- වල වර්ගය වෙන K1 වලට ප්‍රකාශනයක් ලබා ගන්නවා. ඊළඟ පුතේ M ධන පුතා 2ක් H2O3 2- ප්‍රත්‍යාවර්තයි M H2O3 2- 3 කියලා. එතකොට මේකේ පුතේ සියල්ල ජලීය. ඒ නිසා ඒක සම්බන්ධතාව එන K2 සමානයි පුතේ. උතර බලන්න M H2O3 2- 3 බෙදීම H2O3 වල වර්ගය. right. අපිට එහෙම ප්‍රකාශය අපි ලබා ගන්න පුළුවන් K2 වලට. right. හරි. දැන් බලමු ඉස්සරහ දෙවෙනි ප්‍රකාශනය. අහන්නේ මොකද්ද? K1 K2 වගේ. MBR වල ද්‍රාවිතා ගුණිතය. right. දැන් පුතේ හොඳට බලන්න මම කියන්නේ නම් උත්සාහ ගන්න. පළවෙනි සමීකරණය පුතේ දෙවෙනි සමීකරණයෙන් බෙදුවොත් එහෙම පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය බෙදුවොත් එහෙම පළවෙනි සමීකරණය මෙන්න මෙයාට කැපිලා යනවා. මෙයාට මෙයා කැපිලා. එහෙනම් බලන්න K1 බෙදීම K2 සමානයි කියලා අපි එනවා Br minus එක ඉහළට ගියාම M plus කියලා. right. එහෙනම් පුතේ MBR ගත්තාම MBR පුතේ පැහැදිලිව විකට් වෙන්නේ M plus සහ Br minus. එතකොට K2 ප්‍රකාශ කරද්දී මේක පුතේ. එහෙනම් K1 බෙදීම K2 සමාන වෙනවා K2 ප්‍රකාශනේ MBR. හරි. MBR වල K2 ගේ සමානයි M plus වාරයක් Br minus.
පැහැදිලිද පුතේ? K ස්පියරේ සමාන වෙන්න ඕනේ. K ස්පියරේ සමාන වෙන්න ඕනේ. K1 බෙදීම K2කට. K1 බෙදීම K2කට. right. මේක මෙතන අපි අගයන් ටික දීලා තියෙන්නේ. K1 සහ K2 සහ අගයන් දීලා තියෙන්නේ. ඒතර K1 අගය කීයද පුතේ? K1 අගය කීයද? 8.5යි. 8.5යි. K2 අගය 1.7 වාරයක් 10යි 13යි. අපි දන්නවා නේද? 85 දාරේ 5ක් තියෙනවනේ. එහෙනම් 5 වාරයක් 10 ඍණ 13ක් වෙන්න ඕනේ. ඒකක මවුල වර්ගයේ dm 10. පැහැදිලි? මේ උත්තරය තියෙන්නේ පුතේ. කී උත්තරේ? උත්තරේ දෙක. විතරක් දෙක. ඔන්න පුතේ අපි දැන් වීඩියෝ තුනකින් ද්‍රාවිතා ගුණිතය නැත්නම් ද්‍රාවිතා සමතුලිතතාවයට අදාළ පළවෙනි වීඩියෝයේ මූලික સિદ્ધාන්ත සහ සරල ගණිත කීපයක් සාකච්ඡා කරා. දෙවෙනි වීඩියෝවේ පසුගිය රචනා ප්‍රශ්න පත්‍ර සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න වල තෝරාගත් ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. අපි තුන්වෙනි අවසාන වීඩියෝ මේ වීඩියෝ සාකච්ඡා කරා පුතේ පසුගිය බහුවර ප්‍රශ්න කීපයක්. ඉතින් පුතේ මේ වීඩියෝ තුන ඔබ නිවැරදිව භාවිතා කළොත් පරිශීලනය කළොත් මම විශ්වාස කරනවා ඔබට අපේ හොස්පිටල් විභාගයේදී ද්‍රාවිතා සමතුලිතතාවය පිළිබඳව හොඳ නිපුණතාවයකින් හොඳ විශ්වාසයකින් ඔබට මේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න ලැබෙයි කියලා. right. අයිබෝවන්.